ගිය සතියේ අපි ක්ලාස් එකේදී ඔයත් එක්ක ලස්සන මාතෘකාවක් කතා කරන්න ආරම්භ කළා. එදාම අපි පොරොන්දුවක් වුණා ඔයාට අපි ක්ලාස් එකේදී ඊළඟ සතිය වෙනකොට පුළුවන් තරම් ඉක්මනට මේ පාඩම අවසන් වෙන කොටසත් ඔයාට ලබා දෙනවා කියලා. ඒ නිසා ඒ පොරොන්දු ඉෂ්ට කරන්න අපි අද අපේ මාතෘකා අතර relative clauses part number 2 කොටස අපි අද ක්ලාස් එකේදී ඔයත් එක්ක ආරම්භ කළා. එන්න පුතේ page number පෙරලා ගන්න අපි එදා ඉවර කරා up to page number up to 5 I think we should begin today word number 4 which මම හිතන්නේ මම හරි මාතෘකා අංක 2 මේ දෙවෙනි කොටස relative clause වල හතරවෙනි වචනේ පුතේ කතා කරන්නේ හතරවෙනි වචනේ තමයි පුතේ which කියලා කියන්නේ. which සම්බන්ධයෙන් අපි තාමත් ඔයාට පන්තියේදී පුතේ අපි තාමත් ඔයාට පන්තියේදී which සම්බන්ධයෙන් සාකච්ඡා කරලා නැති වුණාට කරපු ක්‍රියාකාරකම් තුනක් එක්ක ඔයාට දල අවබෝධයක් තියෙනවා පුතේ which කියන එක කොයි වගේ වෙලාවක පාවිච්චි කරන්න ඕනේද යන්න වග. ක්ලාස් එකේ ගිය සතියේ අපි ලස්සන වචන තුනක් කතා කරානේ. මොනවාද කතා කරපු වචන තුන? පළවෙනි එක තමයි පුතේ who කියන relative pronoun එක. පළවෙනි එක තමයි who කියන relative pronoun එක. who අපි use කළේ who අපි පාවිච්චි කළේ පිරිමි හෝ male or female. පිරිමි හෝ ගැහැණු ඒක වචන හෝ බහු වචන. පිරිමි හෝ ගැහැණු ඒක වචන හෝ බහු වචන වන නාමපදයක් ඉන්ට්‍රොඩියුස් කරන්න තමයි පුතේ අපි who කියන relative pronoun එක පාවිච්චි කළේ. චුට්ටක් අහන්න. ඔයාට පුතේ මම පාඩමේ නම දැම්මේ පුතේ ටියුට් එකට relative pronouns කියලා. හරි? හැබැයි මේකට නිතර කියනවා relative clauses කියලා කියනවා. චුට්ටක් මං pronoun එකේ සහ clause එක අතර වෙනස පැහැදිලි කරලා ඉන්නද පුතේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අපිට ඉගෙන ගන්න තියෙන 6 වචන පිළිබඳ අධ්‍යයනය කරන අපි ඉගෙන ගන්න තියෙන ප්‍රධාන මාතෘකාංක 6 තමයි පුතේ pronouns කියලා කියන්නේ. pronouns සර්වනාම පද. සර්වනාම පදයක් සරලව විග්‍රහ කරන්නේ නාම පදයක් වෙනුවට පාවිච්චි කරන එක. Newman is talented teacher. Newman is a talented teacher. Newman කියන පුද්ගල නාම පදේ වෙනුවට අපි මෙතනට දානවා පුතේ he කියලා. අන්න නාම පදයක් වෙනුවට පාවිච්චි කළා. ඒ නිසා ඒකට කියනවා මතකද බලන්න. මතකද පුතේ මේ ලස්සන පින්තූරේ මෙයාගේ නම කසුනි. කසුනිට මතක් කරන්න කසුනිට තාත්තා කියන්නේ සුදු මැණික. කසුනිට තාත්තා කියන්නේ සුදු මැණික. අම්මා කියන්නේ සන්කඳ. ආච්චි කියන්නේ පැටික්කි. මතක් වෙනව ඇතිනේ. පැටික්කි. සීයා කිව්වේ චූටි මැණික කියලා. චූටි මැණික. මල්ලි කිව්වේ මතකේ මලයස්සනි. මල්ලි අක්කට කියන්නේ මලයස්සනි. අක්කලා ඉන්න මල්ලිලා දන්නවා මේ සිද්ධිය. නේද තරුෂ? නේද විඳු? ඔළුව වනනවා. හරි. බලව පඩි පෙලෙන් තල්ලු කරයියකෝ මම පන්ති ඉවර කරාම. හරිනේ පරිස්සමින් හිටහන්. අහගන්න. එතකොට මෙයාට තියෙනවා ලස්සන කටක්.
කටට වඩා ලස්සන දත් දෙපලක් මතකේ මතක් වෙන්න ඕනේ. ඒ දත් දෙපලෙන් මෙයා මෙයාට කියාගන්නේ මම කියලා. මතකද? මෙයාගේ නම කසුනේ. සුදුමැණික කියනවා, සංකන්ද කියනවා, පැටික්කි කියනවා, චූටිමැණික කියනවා. ඊළඟට පුතා මෙයාට ආපහු කියනවා පුතේ මෙයාට කියනවා පුතේ මලයස්සනී කියලා. මේ ඔක්කොම නාම සියලු නාම වලින් අපි ආමන්ත්‍රණය කළේ එකම කෙනාව. සියලු නාම. එහෙනම් සර්වනාම පදයක් කියලා කියන්නේ පුතේ ප්‍රොනවුන් එකක් කියලා කියන්නේ පුතේ නාම පදයක්. වෙනුවට පාවිච්චි කරන වෙනත් වචනයකට. ආගන්නකෝ. හරි. පුතේ එතකොට සර් ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද? ක්ලෝස් එකක් කියලා කියන්නේ පුතා අනවශ්‍ය කතා හිතන්න එපා. ලොකු ඒවා හිතන්න එපා පුතා. පුතා ක්ලෝස් එකක් කියලා කියන්නේ බං සෙන්ටෙන්ස් එකක්. සෙන්ටෙන්ස් එකක්. ක්ලෝස් එකක් කියන්නේ සෙන්ටෙන්ස් එකක්. හරි. මට පුංචි කමෙන්ට් එකක් දෙන්න. මම මේ ඇඳපු ඉරි කෑල්ල මේක දිග ඉරි කෑල්ලක්ද කොට ඉරි කෑල්ලක්ද? දිග එකක්ද කොට එකක්ද? උත්තර නැහැ. මොකද මේක নিরপেক্ষයි පුතා. පුතේ මම මේක ගාවින් පුතේ තව එකක් යන්නොත් දිගට මෙයා මොන වෙනවද? කොට වෙනවා. මෙයා ගාවින් පුතේ ඇන්දොත් තව එකක් පුතේ කොටට මෙයා මොන වෙනවද පුතා? මේ උස වෙනවා. දැක්කේ? එහෙනම් নিরপেক্ষව ඉඳිද්දි මට කියන්න බෑ උසයිද මිටිද කියන්න බෑ පුතේ මම. සාපේක්ෂව ඉන්නකොට තමයි දැන් මෙතනද දහම්දි එහෙම ඇවිල්ලා හිටගත්තොත් එහෙම පුතේ අන්න දහම්දි වඩා පොඩ්ඩක් කොටයි පුතා. හරි මෙතනට ඇවිල්ලා පුතේ ගෙනුර එහෙම හිටගත්තොත් මොකද වෙන්නේ? ගෙනුර මොකද වෙන්නේ? අන්න හරි. අන්නේ උත්තර දෙන්න පුතේ. සම්බන්ධකම තියාගෙන ඉන්න. හරි අහගන්න. දැන් මම ඔයාට බෝඩ් එකේ ලියනවා පුතේ වාක්‍ය දෙකක්. මේ බලන්න. සර් ලස්සනට උගන්වන හොඳේ. ඊයරෑ වීඩියෝ එක හොඳට බැලුවා. මම පොඩ්ඩක් කතා කරන වේගය වැඩි පුතා. මට තේරුණා ඒක. හට මේක නිකන් කටර එක වගේ පුතේ. දැන් අද හරි සාවධානයිනේ. හාමුදුරු නමක් වගේනේ. පේනවනේ කතා කරන විලාසෙ. හෙට උදුවක් පුන් පොහොත් නෑ. උදුවක් නෙවෙයි වබ්ද කොයිද නේද? ධර්මදේශනයකුත් තියෙනවා පුතේ. හෙට යන්නේ ඉන්නේ පුතේ දේශනාව සඳහා. හරි ලිසත් නිකන් ඉන්නවනේ වරෙන් යන මාත් එක්ක. පිනට කාලා ආවගේ වරෙන්. ආගන්න. හරි පුතේ. එතකොට මෙන්න අහගන්න. මගේ පළවෙනි වාක්‍යය. Mr. Pereira is an engineer. Is an engineer. මම ආසත් නෑ හැබැයි. Mr. Pereira is an engineer. තෙවිදු දෙක he designs new buildings. පුතා පෙරේරා මහත්මයා ඉංජිනේරුවෙක්ලු. ඔහු ඉදි කරනවලු, ඔහු නිර්මාණය කරනවලු මොනවද පුතේ? ගොඩනැගිලි. වාක්‍යංක 1 වාක්‍යංක 2 කීයද? 1 2 අන්න 1 2 පළවෙනි වාක්‍ය මොකද්ද පුතේ? කියා. ගෙනුර නෝන් දිටිනා වෙන්නේ බා පව් බා. ආගා. ආගා. Mr. Pereira is an engineer. He designs new buildings. පුතේ මේක සරල වාක්‍යයක්. මේක සරල වාක්‍යයක්. කොහොමද සර් ඔයා එහෙම කියන්නේ? ක්‍රියාපද එකක් සහිත වාක්‍ය සරල වාක්‍යයක්. ක්‍රියාපද සර් කොට එකක් සරල නැද්ද? දිග එකක් වුණොත් එතකොට සරලද? එහෙම අහන්න පුළුවන්. කොට දිග ප්‍රශ්න නැහැ පුතා. මෙතන කොට දිග ප්‍රශ්න නැහැ. මෙතන තියෙන්නේ වචන පහක් තිබිලා ක්‍රියාපද දෙකක් තිබ්බොත් ඒක කොම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක්. ඒක කොම්ප්ලෙක්ස් පුතේ. කොම්ප්ලෙක්ස් කියන්නේ පුතේ සංකීර්ණ වාක්‍යයක්. ක්‍රියාපද එකක් සහිත නම් පුතා ඒක සිම්පල් සෙන්ටෙන්ස් එකක්. එහෙනම්
උඩ එක ක්‍රියාපදයයි. යට එක ක්‍රියාපදයයි. දෙකම සරලයි. දෙකම ඔය කැමරාව දිහා බලනවද කරුණා කරලා? ස්ක්‍රීන් එක දිහා බලනවද? ඈ? ඇස් වපරේ වුණ වගේ උඩ බිම් බලාගෙන ඉන්නේ මොකද? සමහර කී යට බලාගෙන ඉන්නේ. අයියෝ. අහගන්න. පුතේ මේ වාක්‍ය දෙක අහගන්නකෝ. හරි. දැන් මම මේ වාක්‍ය දෙක එක්කාසු කරනවා. යෝජනා කරන්න මේ දෙන්නව එකතු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. විච්වද එහෙම නැත්නම් දැට්ටද කියලා යෝජනා කරන්න බලන්න. මේ දෙන්නව එකතු කරන්න. සංගල කියන්නේ. විච්වද දැට්ටද? කොහොම? හරි විච් කියන එක උස්සා. විච් කියන එක උස්සා. that කියන එක උස්සා. that කියන එක උස්සා. දෙකටම නෑ බා. බොඩේ වල මේක සම්බන්ධ කරන්නේ විච් කෙනුත් නෙමෙයි that කෙනුත් නෙමෙයි. අය හත්තලා මේ ඉන්නේ මිස්ටර් පරේරානේ. මිනිස්සෙක් නේ. ඒකනේ නේ. එතකොට මේ තියෙන්නේ පුතේ හීනේ. හරි වාක්‍ය දෙක පුද්ගලයෙක්නේ. එහෙනම් මෙන්න දෙක බඳිනවා මං කාගෙන්ද? හූගෙන්. වාක්‍ය දෙක බැඳම පුතා හූගෙන් හී අයින් වෙන්න එපා පුතා. දැන් ඔන්න මේ දෙකක්ද දැන් එකක්ද? දෙකක්ද? එකයි. සිම්පල් එකක්ද? කම්ප්ලෙක්ස් එකක්ද? සිම්පල් එකක්ද? කම්ප්ලෙක්ස් එකක්ද? කම්ප්ලෙක්ස් එකක්. ඇයි? මේ එකට දැන් දෙකක් තියෙනවා. මේ එකට දැන් දෙකක් තියෙනවා. මොනවද? මේ තියෙන්නේ මේ ක්‍රියාපද 1 ක්‍රියාපද 2 ක්‍රියාපද 1 ක්‍රියාපද 2 අන්න පුතා මේ දෙන්නට ක්‍රියාපද දෙකක් තියෙනකොට වාක්‍ය එක වෙලා සම්බන්ධ වෙලා කම්ප්ලෙක්ස් එකක් වෙලා කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් පුතේ සංකීර්ණ වාක්‍යයක් පුතේ සමානයි main clause ධන subordinate clause ප්‍රධාන වාක්‍ය ධන උපවාක්‍ය හරිද එහෙනම් සංකීර්ණ වාක්‍යයක් තුල ප්‍රධාන වාක්‍යකුයි subordinate clause එකකුයි දෙක. දැන් clause කියන එක ලොකුවට හිතන්න එපා. clause කියන්නේ වාක්‍ය පුතේ. එහෙනම් වාක්‍ය ප්‍රධාන වාක්‍යයි උපවාක්‍යයි කියලා පුතා වාක්‍ය දෙකකින් සමන්විත තනි වාක්‍යයකට අපි කියනවා පුතේ එකතු වෙලා තියෙන තනි වාක්‍යයකට අපි කියනවා පුතේ කවුරු කියලාද complex sentence එකක් කියලා. අන්න පුතේ මේ වාක්‍ය දෙක බැඳි පුතේ හුගෙන්නේ දරුවෝ who කියලා කියන්නේ පුතේ relative pronoun එකක් නේ. හරිනේ? මෙයා relative pronoun එක. එතකොට එයාගෙන් ආරම්භ වෙච්ච වාක්‍ය තියෙනවනේ. මේ අන්න ඒක නෑ. එයාට කියනවා කවුරු කියලාද? relative clause එක කියලා. relative clause එක. එහෙනම් relative pronoun එකකින් ආරම්භ කරන වාක්‍යයක් තමයි මොකක්ද? relative clause එකක් කියලා කියන්නේ. clause එක කියලා කියන්නේ මොකද්ද පුතේ? වාක්‍ය. pronoun එක කියලා කියන්නේ මොකද්ද පුතා? තනි වචනය. අපුඩිය ගන්නකො. thank you කියන්න ඕනේ. thank you. ඇති පුතේ. ඇති කොච්චර අපුඩිය ගන්න එපා. ගෙදර මිස් බයි. ඇති. හරි. අපි එහෙනම් යම් පුතේ. අපි ඔයාට අමතක නම් මේ ගිය සතියේ කතා කරපු දේවල් ටික ටග් ගාලා යන්න අපේ YouTube channel එකට ගිහිල්ලා පුතේ අපේ වීඩියෝ එක නැවත view කරන්න. අන්න ඔයාට ලස්සනට සමස්ත පාඩම පුතේ වෙනසක් නැතුව ආපහු මුල සිට මතක් කරගන්න පුළුවන්. ක්ලාස් එකට log වෙන්න කලින් චුට්ටක් පුළුවන්කමක් තියෙනවනම් හරි හැකියාවක් තියෙනවනම් වඩා පාඩම් කරන්න මහ ලොකුවට මහන්සි වෙන දෙයක් නෑ පුතේ. ටග් ගාලා ගියා වීඩියෝ එක බැලුවා. සිංහල ක්ලාස් එකට ආවා. හරි ඔයගලගේ වීඩියෝ ටිකක් දිගටම පැයකයි විනාඩි 20ක් තියෙනවා පුතේ. ලොකුයි ෆිල්ම් එකක් වගේ. ඊටත් වඩා දිගයි නේද? හරි ඉතින් අපි බලමු ඉතින් පුළුවන් තරම් හොඳට පුළුවන් තරම් ක්වොලිටි එකට අඩු වෙලාවකින් වැඩේ කරන්න. අහගන්න. පුතේ who කියන්නේ subject form එකනේ.
එතකොට පුතේ දෙවෙනි එක්කෙනා එයාගේ ඔබ්ජෙක්ට් ෆෝම් එකනේ පුතේ whom කියලා කියන්නේ. අයිතිය පෙන්වන්නනේ පුතේ whose පාවිච්චි කළේ. ඔන්න ඔය තුන් දෙනානේ අපි දැන් කතා කරේ. අද යන්නේ පුතේ කාටද? හතරවෙනි එක්කෙනාට. එහෙනම් අපි බලමු හතරවෙනි එකෙන් කතා කරන්නේ මොනවද කියලා. දැන්මම ඔයාට දල අදහසක් තියෙනවද දරුවෝ? මොකක්ද මොන වගේ දේවල් ගැනද අපි which ගෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා. අහන්නකො පොඩ්ඩක්. අහන්නකො. හරි. පුතේ which කියන relative pronoun එක පුතේ අපි use කරනවා දෙන්නෙක්ව ඉන්ට්‍රොඩියුස් කරා. දෙන්නෙක්ව describe කරා. කවුද? පළවෙනි එක්කෙනා තමයි පුතේ object එකක්. පළවෙනි එක්කෙනා තමයි පුතේ කවුද? object එකක්. දෙවෙනි එක්කෙනා තමයි පුතේ අංක 2 animal කෙනෙක්. animal කෙනෙක්. එක object එකක්, දෙක පුතේ කවුද පුතේ? animal කෙනෙක්. උදාහරණයක් මම පෙන්නන්නම්. මේ බලන්නකෝ. example number 1. example පළවෙනි set එකේ ඒ වාක්‍ය. Kasun brought a new pen. Kasun මොකද්ද පුතේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ? අලුත් පෑනක් අරගෙන ඇවිල්ලා ක්ලාස් එකට. හරි? he එපා වේපා. එතකොට Kasun දෙපාරක් නේ පුතා. It was lost yesterday. It was lost yesterday. Kasun අරගෙන ආවා. මොකද්ද Kasun අරගෙන ආවේ ක්ලාස් එකට? පෑනක් පුතේ. වාක්‍ය දෙකෙන්ම කතා කරන්න පුතේ Kasun ගැන නෙමෙයි දරුවෝ. වාක්‍ය දෙකෙන්ම කතා කරන්න පුතේ පෑන ගැන. එහෙනම් පෑන ගැන කියවෙන දෙවෙනි වාක්‍ය වචනේ තමයි පුතේ කවුද පුතේ? it කියලා කියන්නේ. එහෙනම් අපි වාක්‍ය දෙක එකිනෙකාට බදිනවා පුතේ. කාව පාවිච්චි කරලාද? whichව පාවිච්චි කරලා. Kasun brought a new pen. brought කියන්නේ ගෙනාවා අලුත් පෑනක්. which was lost yesterday. Kasun අලුතෙන් පෑනක් ගෙනාවා. ඒ ගෙනාව පෑන මොනවා වුණාද පුතේ? නැති වුණා. ඒ ඔබ්ජෙක්ට් එකකට උදාහරණයක් පුතා. මම දැන් ඔයාට සතෙකුට උදාහරණයක් කියන්න. අහගන්න. ඔය ලක්ෂපති වැත්තේම පුතා සෑහෙන්න සුනකයෝ ඉන්නවා. රැයකට එහෙම දහන්දි පැත්ත බලාට යන්න බෑ පුතා. හරි දෙවිදු ගෙනුර වෙලාවක් තිබුණොත් ඔය ලක්ෂපති දන්නව නේද පුතා? අතුරු පාරවල් එහෙම තියෙන්නේ පුතා, කැලෑබැද පාරවල් පුතේ, මන්සන්දි ගුරු පාරවල් පුතේ, අලිමංගඩව. හරි පුතා, ඒ වගේ සෑහෙන්න අනතුරුදායක ප්‍රදේශයක්. අර පැත්තෙන් ගඟ පැත්තට යනකොට තේමයි පුතේ. මේ පැත්තෙන් අර ගඟ තියෙන්නේ පුතේ. ගඟ පැත්ත පුතේ කොයිද දන්නවද? අර පාලම පැන්න ගමන් පුතා මොරටුවේ පාලම පැන්න ගමන් චුට්ටක් හෙට යනකොට අතුරු මාර්ග තියෙන ගඟ පැත්තට පුතේ. ආන්න ඒවත් පුතේ මහා අනතුරුදායක පැති. යන්න එහෙම එපා පුතා. හරි ඉත්තෑවෝ ඉන්නවා. එක්නාරා ඉන්නවද එක්නාරා? කොහොමද? හිටියයි. ඒ සනුලි ඉන්නවද නැද්ද කියන් ඉත්තෑවෝ වලගේ වල පැත්තේ? ඉන්නවා. මම අර අපේ මාමා කෙනෙක් ඉන්නවා පුතා පරත් මේ ඒ කිට්ටු පොඩ්ඩක් යහන. හරි පුතා මඩ කිස්ස පාරේම තමයි. මාමා තමයි ගෙදර පුතා වයරින් කරේ. ඉතින් රෑ වුණාම මාමා මං එක්කන් යනවා පුතා බයිසිකලේ දාගෙන. හරි දවසක් බයිසිකලේ දාගෙන යනකොට මෙන්න හත්තිලා ওই තුන් දෙනෙක් පැන්න එකපාරට මහ පාරට. තාව පොඩ්ඩෙන් බෙල්ල ගලව ගන්නවා පුතා ඉත්තෑ උඩින් ගිහිල්ලා. ඒ කියන්නේ කියන්න බෑනේ ඉත්තෑ කූරු විද්දොත් එහෙම පුතේ. ඉත්තෑ කූරු විදිනවන්නේ. මෙහෙම සිංහල විදිනාට පුතේ මිනිස්සුන් රණි. එවනේ හරි පණ යනවා තාව පොඩ්ඩෙන් පුතේ. මේක හිච්චිච්චියු නෙමෙයි මෙන්න සයිස්. හරි ඉත්තෑ මෙච්චරක් විතර ඇති පුතේ. තොම්බ සයිස් ඉත්තෑ. හරි පුතා. හරි මම ඉත්තෑවේ ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ පුතේ යාල වන උද්‍යානයේ. මට ඒ සුළු මොහොත යාල වනාන්තරයේ පුතා අසිරිය කියා පෑවා. හොඳේ වැඩි ඈතක් නෙමෙයි පුතා මෙතක නම් කිලෝමීටර් වර්ග කිලෝමීටර් 5ක් ඇතුළත. ඔය ලක්ෂපති ප්‍රසිද්ධයි පුතා. සුනකයෝ ඉන්න සෑහෙන පාරේ. ඔය පාරක ඉන්න සුනකයෙක් ගෙනුව ඌට කියන්නේ පුතා මේ බ්ලැකී කියලා. ඒ සුනකයාට කියන්නේ පුතා බ්ලැකී කියලා. බ්ලැකියා කියලා කියන්නේ අනතුරුදායක බල්ලෙක්. හරිම අනතුරුදායක ඩේන්ජරස් එනවා. සෙනා Blackie is so dangerous. Blackie is a dangerous dog. Blackie කියන්නේ අනතුරුදායක සුනකයා.
එයාගේ රෙකෝඩ් එකක් තියෙනවා පුතා. එයා මේ වෙනකොට ඔය පාරේ ගමන් කරන පුතා 48 දෙනෙක්ව කාලා තියෙනවා. 48 දෙනෙක්ව හපලා තියෙනවා පුතා. හරි. අපේ ක්ලාස් එකෙත් ඉන්නවා එහෙම පහර කෑම් වලට ලක් වෙච්ච දෙන්නේ. නම් කියන්නේ නැහැ ප්‍රසිද්ධිය කියන්න හොඳ නැති නිසා පුතා. නේද නයිනේ? ශෂිනී නේද පුතේ? හොඳ නැහැ පුතේ අහගන්න. එතකොට ඔය බ්ලැකියාගේ ප්‍රහාරයට ලක් වුණාට පස්සේ මට මතකයි. ඔය අපේ සමහර ළමයි පුතේ සති දෙකක් විතර පන්තියෙන් නැහැ. හරි? කතා කරලා කියනවා සර් හදිසියක් වුණා සර් අනතුරක් වුණා සර් බල්ලෙක් හැපුවා සර් එන්න විදිහක් නැහැ. මම කොයි ඉතින් කමක් නැහැ ඇවිල්ලා වරෙන්කෝ මේ නෑ සර් එන්න බෑ සර් ඇවිල්ලා වාඩි වෙලා ඉන්න බෑනේ සර්. ඒ නිසා එන්න බෑ සර්. දොස්තර කිව්වා සති දෙකක් විතර ගෙදරට වෙලා ඉන්න කියලා. හරි? පුතේ එතකොට it bit me. ඌ හැපුවා මාව. හරිද? ඔගියන්ගම ඔළුවල්ලා මොක කෑ ගහලා කියන්න පුළුවන්ද? පස්ස කියලා. මෝඩ හැත්ත බොඩි බල. හරි. පුතේ it bit me twice. කීපාරක් කෑවද? හරියට බලලා පුතේ දකුණු පැත්තයි වම් පැත්තයි. හරියට බලලා පුතේ. හරි? දෙපාර. එහෙනම් it bit me twice දෙපාරක් මාව හපා කෑව මොකද්ද බ්ලැකියා? වනතුරුදායක එකෙක්. එහෙනම් සතෙක් නිසා සම්බන්ධ කරනවා මොකද්ද පුතේ? විච්චෝ පාවිච්චි කරනවා. විච්චෝ පාවිච්චි කරනකොට ඇන්ටිසීඩ්න මොනවා කරන්න ඕනද පුතේ? අයින් කරන්න ඕනේ. එහෙනම් Blackie is a dangerous dog which bit me twice. එහෙනම් විච්චෝ පාවිච්චි කරන්නේ දරුවෝ අපි මොනවා කරන්නද? සතෙක්ව හෝ වස්තුවක් ඉන්ට්‍රොඩියුස් කරා. Clear? Anyway, let's try. Which is used to describe non-living things and animals. Write it to red, purple color pen. Purple color pen के लिए हमने दिया ना. वस्तून सहा सतुन introduce किरीम सना. वस्तून सह सतुन introduce किरीम सना. वस्तून सह सतुन इंट्रोड्यूस किरीम सඳහා which භාවිතා කෙරේ. इंट्रोड्यूस කිරීම සඳහා which භාවිතා කෙරේ. උදාහරණ 1 example 1 my horse is black මගේ අශ්වයා කළු පාටයි. it is a tame horse. පුතා tame කියලා කියන්නේ හීලෑ පුතේ. tame කියලා කියන්නේ පුතේ හීලෑ. it is a tame horse. It is a tame horse. හරි දෙක සම්බන්ධ කරා පුතේ දෙවිදි එකට මට පුතේ අශ්වගේ පුතේ කළු පාට මතු කරන්න ඕන නම් මම කළු පාට තියෙන වාක්‍ය තමයි මුලට ගන්න. බලන්න. My horse is black which is tame. කළු පාට මගේ අශ්වයා අහිංසකෙක්. ඊළඟ එහා පැත්ත my horse which is tame is black. හරි හීලෑ වූ මගේ අශ්වයා කළු පාට එකෙක්. එතකොට ඒකෙදි ඉස්සෙන්නේ මොකද්ද පුතේ? ඉස්සෙන්නේ හීලකම. පළවෙනි එකෙදි ඉස්සෙන්නේ මොකද්ද පුතේ? කළු පාටකම. මතක තියාගන්න. හරි. දෙවිදියටම කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ පුතා. දෙකම එකයි ආ. හරි. යන්න පුතේ එහා පැත්තේ තව උදාහරණයක් තියෙනවා. හරි. ඒකේ චුට්ටක් අකුරු දෙකක් වැඩි එක අපි හදාගමු. කියවන්න පුතේ. The mobile was cost 10,000 rupees. I bought it last month. පුතේ R එක කපන්න මිලදී ගත්තා කියලා ලියමු සල්ලි ගැනනේ කතා කරන්නේ. I bought it last month. සම්බන්ධ කරා මෙහෙම. The mobile was cost 10,000 rupees which I bought last month. හරි. ගිය මාසේ මිලදී ගත්ත ජංගම දුරකථනය රුපියල් 10,000ක් මිල වුණා. හරි පුතේ. ඕකේ. යමු පස්වෙනි එක්කිනාට එයා තමයි that පුතේ. පුතේ අහගන්නකෝ. හරි. බොඩින් බලන්න. දරුවෝ
පස්වෙනි රිලේටිව් ප්‍රොනවුන් එක එයා තමයි පුතේ. හරි. ඕකේ අහගන්න පුතේ. දරුවෝ that කියන වචනේ පුතේ මම එයා ගැන කතා කරමින් හිටියේ that පුතේ මතක තියාගන්න මෙයා චුට්ටක් වැඩිපුර කතා කරන්න තියෙන අමාරු කාර්යයක්. නමුත් ඔයා තාම 9 ශ්‍රේණියේනේ පුතේ. 9 ශ්‍රේණියට අදාළව මෙයා ගැන මම ලොකුවට කතා කරන්නේ නැහැ. සරලව මෙහෙම කියන්න. පුතේ that කියන කෙනා මගින් who ගෙන් කරන කාර්යයයි which ගෙන් කරන කාර්යය දෙකම ඉෂ්ට වෙනවා. who ගෙන් කරන කාර්යය which ගෙන් කරන කාර්යය දෙකම ඉෂ්ට වෙනවා. අර දහම් ඉස්සෙල්ලා who දාන්න ඕන තැනට පුතා කිව්වේ that දාන්න ඕනේ කියලා which දාන්න නැතුව ඒක වැරදි නෑ. ඒක හරි. ඒක හරි. නමුත් එතනදී පුතේ ඔයගලන්ට උගන්වලා තිබුණ නැති නිසා ඒ උත්තරේ දෙන්න බෑ. හැබැයි මේ that අහන්නකෝ දැන් අපි who පාවිච්චි කළේ මොකටද කියන්නකෝ සරට. පුතේ who පාවිච්චි කළේ අපි person කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන්නනේ. person කෙනෙක්ව person කියන්නේ කවුද පුතා? පුද්ගලයෙක්නේ. which පාවිච්චි කළේ මොකටද පුතා? which පාවිච්චි කළේ මොකටද? එකක් තමයි පුතේ animal කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන එක. අනිත් එක තමයි පුතේ object එකක් ඉන්ට්‍රොඩියුස් කරන එක. ඔය object කියන එකට පුතා thing කියලා කියනවා. දෙයක් කියලා කියනවා. එතකොට මෙන්න මේ which මගින් කරන කාර්යය that ගෙන් කරනවා. මම අයි කියනවා ඒකට කොන්දේසි හතරක් තියෙනවා පුතා. ඒ කොන්දේසි හතර මම දැන් ඉච්චර ගැඹුරට යන්නේ නැහැ. හරි? who වෙනුවට පුද්ගලයෙක් වෙනුවට person කෙනෙක් වෙනුවට that පාවිච්චි කරන්නත් අර කොන්දේසි හතර පුතේ නියමයන් තියෙනවා. දැනටම මතක තියාගන්න. හරි? that පාවිච්චි කරන්නේ එක්කෝ සතෙක්ව නැත්නම් වස්තුවක් ඉන්ට්‍රොඩියුස් කරන්න. පුද්ගල කතාව දැන් හිතන්න එපා පුතේ. පුද්ගලයන් ඉන්න වාක්‍යයන් සම්බන්ධ කරන්න පුළුවන් මම අර කියන කොන්දේසි නිර්ණායකයන් වලට යටත්ව. ඒවත් ගත්තොත් දැන් මේ පාඩම තවත් ගොඩක් දුර ඇදෙනවා පුතේ. ඒව ගැන අපි 10 11 දී කතා කරමු. හරි? ඒ නිසා මතක තියාගන්න that use කරනවා සතෙක්ව වස්තුවක් සමහර වෙලාවට පුද්ගලයෙකුත් ඉන්ට්‍රොඩියුස් කරනවා. එහෙම තියෙන වාක්‍යයන් දැක්කොත් සර්වර් කන්න හදන්න එපා. අම්මව මතක් කරන්න යන්න එපා පුතේ. ඔය මතක තියාගන්න එහෙමත් වෙන්න පුළුවන්. නේ? අර බිස්කට් එකක් ඇතුලේ පුතේ චොක්ලට් හංගලා තියෙන්නේ. නේ? ෆොන්ට් එකක් ගාව ලං වෙලා යාළුවෝ දෙන්නෙක් බිස්කට් එක කකා ඉන්නේ. කකා ඉන්න ගමන් අහන්නේ මේක බිස්කට් එකක් වගේ පෙවුනට ඇතුලේ චොක්ලට් තියෙනවා කියලා කියන්නේ පුතා. එහෙම වෙන්නත් පුළුවන්. තේරුණේ? යා. ඇති. කියවන්න පුතේ. That is used to describe both things and animals. ලියන්න පුතා. මම අර කතාවට ගියේ නෑ. මේක විතරයි කතා කරන්නේ. ලියන්න පුතේ. ලියන්න. වස්තුන් සහ සතුන්ව හැඳින්වීම සඳහා ආයිත් චූටි වරණක් ඕපන් කරන්නකෝ. ආපහු වරණක් දාන්නකෝ පුතේ දැන්නකො. දාලා ලියන්න. කොන්දේසි වලට යටත්ව වරණවා. කොන්දේසි වලට යටත්ව සතුන් සහ වස්තුන් හැඳින්වීම සඳහා වරණ ඇතුළේ කොන්දේසි වලට යටත්ව හරි that භාවිතා කෙරේ. සරලයි. too much හිතන්න එපා. ලොකු ගැඹුරකට ගියාම ඕන දෙයක් අමාරුයි පුතේ. හරි? සරලව හිතුවම වැඩි කොට. example there are two examples for you. උදාහරණ දෙකක් තියෙනවා පුතේ. බලමු. එක. It isn't a brand new car. It was met with an accident. ඒක අලුත් කාර් එකක් නෙමෙයි. ඒක අලුත්ම කාර් එකක් නෙමෙයි. ඒක හැප්පුණා. ඒක අනතුරකට මුහුණ දුන්නා. අන්න අපි වාක්‍ය දෙක සම්බන්ධ කළා මොකද්ද පුතේ? It isn't a brand new car that was met with an accident. අර කාර් එක අයින් කරලා පුතේ it වෙනුවට that දාලා වාක්‍ය දෙක සම්බන්ධ කරලා ලිව්වා සරලයි. which වගේම තමයි. හැබැයි අර කොන්දේසි අතර දැනගන්න ඕනේ. දැනට ඒව එපා. දැම්ම ඕනේ නැහැ. හරි ඒවා අපි ඉහළ ශ්‍රේණිවලදී කතා කරමු. යක් දෙක. The dog is brown color one. දුඹුරු පාට බල්ලෙක්. It bit an old man at this junction. මේ හන්දියේදී එයා වයසක මිනිසෙක්ව හපා කෑවා. සම්බන්ධ කරා මෙහෙම. The dog which bit an old man at this junction is a brown color one. හරි සුනකයා මේ හන්දියේදී වයසක මිනිසෙක්ව හපා කාපු මොන පාටයකද?
දුඹුරු පාට එකේ. චුට්ටක් අහන්නකෝ. දැන් ඔයා සමහරක් වෙලාවට පුතේ රිපීට් වෙන්න පුළුවන්, ලත වෙන්න පුළුවන්. හරි? දැන් සමහර අවස්ථාවලදී ඔයා වාක්‍ය දෙක සම්බන්ධ කරන්න රිලේටිව් ප්‍රොනවුන් එක මැද්දට දානවා. සමහරක් අවස්ථාවල මෙන්න රිලේටිව් ප්‍රොනවුන් එක ඇන්ටිසීඩන් ගේ එහා පැත්තෙම තියෙනවා. ඇන්ටිසීඩන් ගේ එහා පැත්තෙම තියෙනවා. ඇයි සර් ඒ කොහොමද ඒක වෙන්නේ? මම චුට්ටක් පැහැදිලි කරන්නම්. බලන්නකෝ. කුමා සංගක්කාර Kumar Sangakkara is a famous cricketer. Kumar Sangakkara is a famous cricketer. අපිට නම් තාමත් සංගක්කාර පුතා famous. තාමත් අපිට සජීවී නිසා අපි is දැම්මා. දැන් ක්‍රිකට් ගහන්නේ නැහැ. නමුත් අපිට තාම සජීවී. දෙක he has won many awards. ඔහු දිනලා තියෙන ගොඩක් සම්මාන. වාක්‍ය දෙකකින්ම කතා කරන්නේ සංඝ ගැනනේ පුතා. වාක්‍ය දෙකකින්ම කතා කරන්නේ පුතා සංඝ ගැනනේ. වාක්‍ය දෙකකින්ම කතා කරන්නේ පුතා සංඝ ගැන නම්. මේ වාක්‍ය දෙක අපි සම්බන්ධ කරන්න ගන්නේ who. මම ක්‍රම දෙකක් යටතේ පුතේ වාක්‍ය දෙක සම්බන්ධ කරනවා. මට මතු කර දක්වන්න ඕනේ කුමාර සංගක්කාරගේ ෆේමස් කම. එහෙම නැත්නම් ෆේමස් ක්‍රිකටර් කියන එක තමයි මතු කරන්න ඕනේ. එහෙම මතු කරන්න පුතේ මම වාක්‍ය දෙක සම්බන්ධ කරනවා පළවෙනි ක්‍රමයට කොහොමද? වාක්‍යාංක 1 sentence number 1 සම්බන්ධ කරනවා පුතේ ඊළඟට වාක්‍යාංක 1 ලියලා සම්බන්ධ කරනවා පුතා who සම්බන්ධිත පදේ ලෙස රිලේටිව් ප්‍රොනවුන් ලෙස ගන්නවා මැද්දට. ඊට පස්සේ සම්බන්ධ කරනවා පුතා වාක්‍යාංක 2 sentence number 2 මේටි. ඔයටි දැක්කේ? එහෙනම් මේ වාක්‍ය දෙක කියවන්න බලන්න කියන්න. Kumar Sangakkara is a famous cricketer. He අයිමිනෝනේ පුතා. Who has won many awards. දැන් මෙතනදී මම මතු කරලා පෙන්නන්නේ මොකක්ද පුතා? මේකෙදි මට කියවන කෙනාට මුලින්ම පෙන්වන්න ඕනේ පුතා සංගක්කාරගේ famous cricketer කියන පුතේ කතාව තමයි මට මුලින්ම පෙන්වන්න ඕනේ. සංගක්කාරගේ famous cricketer කියන කතාව තමයි පුතේ මුලින් පෙන්වන්න ඕනේ. ඒ නිසා මම පළවෙනි ක්‍රමයට තමයි වාක්‍ය සම්බන්ධ කරන්නේ. හැබැයි මට අවශ්‍ය සංගක්කාරගේ පුතා මෙන්න මේ ගොඩක් සම්මාන දිනාගත්තා කියන කාරණාව පිළිතන්නකෝ. එතකොට අපි මෙතන පුතේ හීව අයින් කරලා හුව දාගත්තානේ. හරි. එතකොට මම වාක්‍ය ලියන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න. Kumar Sangakkara who won has තියෙනවනේ. Kumar Sangakkara who has won many awards අන්න ඊට පස්සේ පුතේ ගන්න පළවෙනි වාක්‍යය. මේ Kumar Sangakkara who has won many Kumar Sangakkara who has won many awards හරි ඊට පස්සේ ගන්න පුතා ඊළඟ වාක්‍ය is a famous cricketer හරි පුතේ දැන් මෙතනදී පුතේ මතුවෙන්නේ කාමද මෙතනදී මතුවෙන්නේ පුතේ මේ බොහෝ සම්මාන දිනපු කුමාර සංගක්කාර කවුද පුතා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේකෙදි පුතේ මතුවෙන්නේ මොකද්ද ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු කුමාර සංගක්කාර මොනවා කරාද පුතේ ගොඩක් සම්මාන දිනවා හරි දැන් කියන කතාව ඉවරයි අපි කතා කරේ පුතේ මොකද්ද මේ වචන දෙකේ වෙනස කියලා හරිනේ පුතේ මේ ක්‍රම දෙකේ වෙනස මොකද්ද කියලා ඔයාලා මම පැහැදිලි කරේ ඕකේ හරි යා එන්න පුතේ ස්පෙෂල් නෝට් එකක් තියෙනවා ඒ ස්පෙෂල් නෝට් එක තමයි අර මම මිස් කළේ පුතේ ඒ ස්පෙෂල් නෝට් එක තමයි මම මිස් කළේ ඒක කරන්න ගත්තා නම් අපිට කොහොමත් අපිට අද කාලේ මදි වෙනවා හරිනේ ඔයා වරහන් ඇතුළේ ලියන්න වරහන් ඇතුළේ චූටි වාක්‍යයක් ලියා ගන්න ස්පෙෂල් නෝට් කියන එක ඉස්සරහ ලියන්න පුතේ පුද්ගලයන් හැඳින්වීම සඳහා
that භාවිතා කරන්නේ පුද්ගලයන් හැඳින්වීම සඳහා that භාවිතා කරන්නේ කෙසේද යන්න අපි පසුව අධ්‍යයනය කරමු. පසුව අධ්‍යයනය කරමු. හරි පුතේ. යන්න පුතේ වත් එක්කෙනා ගාවට යන්න වත්ව පුතේ අංක 6 number 6 relative pronoun එකක් ලෙස පුතේ අපි වත්ව පාවිච්චි කරනවා. relative pronoun එකක් ලෙස වත්ව පාවිච්චි කරනවා. පුතා මෙයත් අර විච් වගේම තමයි. අපි කතා කරපු විච් වගේම තමයි පුතේ. හැබැයි මෙයාගේ පුතේ අපි සත්තුන්ව ආමන්ත්‍රණය කරන්නේ නැහැ දරුවෝ. දැන් විච්චෝ ගත්තනේ පුතේ සත්තුන්ව සහ වස්තුන් කියන දෙකම පුතේ. හැබැයි පුතේ වත්ව අපි යූස් කරන්නේ සත්තු. අනිත් එක what දැන් අපි කතා කරන්න යන්නේ පුතා plural object එකක් නා බහුවචන වස්තුවක් ගැන නම් අපි අනිවාර්යෙන් පුතේ පාවිච්චි කරන්න ඕන පුතා විච්චුව. ඒක වචන බහුවචන ભેද නැහැ. නමුත් විච් එක තමයි විච් තමයි වඩාත් හොඳ. හිතන්නකෝ ඔයගලගේ ගෙදරට දැන් හෙට ඉරිදන්නේ පුතා. හෙට අපේ ළමයි පුතා නිල වශයෙන් චිකන් කන දවස. හරි නිල වශයෙන් චිකන් කන දවස. එතකොට නේ නිල වශයෙන් මම දන්නේ අපේ මේ පැත්තේ නම් පුතා එහෙම නිල වශයෙන් චිකන් කන දවස් තමයි හෙට. එතකොට දැන් ඔයා මේ දවස්වල මොකද කරන්නේ? ඔයයිලා මේ දවස්වල මොකයි කරන්නේ? හොඳ වැඩේ අහගන්න. හරි? ඔයයිලා මොකද කරන්නේ? අම්මට සපෝට් කරනවා පුතා කුස්සියට බෑගෙන නැද්ද? නේ? හෙට චිකන් ගෙනාවු දවසට ඔයා අම්මෝ කුස්සියෙන් ඔයා යන්නේ නැහැ පුතා. ඔයාගේ වදෙන් බේරෙන්න බැරි කමට අම්මා මොකද කරන්නේ? චිකන් කපන්න කියලා පුතා පාන් වලට බටර් ගාන පිහිය දෙනවා. හරි? ඔයා ඉල්ලන්නේම ලොකු මන්න පිහිය. මන්න පිහිය වලට උස්ස ගන්නත් පණ නැහැ. හරි? අම්මා මොකද කරන්නේ? බටර් ගාන පාන් වලට බටර් ගාන්නේ පුතා. පාන් පෙත්තට බටර් ගාන පොඩි පිහිය තියෙන්නේ පුතේ. ආන්න. ඒ පිහිය දෙනවා චිකන් කපන්න කියලා. දැන් මට කියන්න ඒ පිහියෙන් චිකන් කැපෙන්නේ නැද්ද? කැපුවොත් කැපෙන්නේ නැද්ද? කැපෙනවා. කටු කැපෙන්නේ නැතුණාට මස්ස කැපෙනවා පුතේ. කැපෙනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මස්ස කැපුණට ඒ පිහිය ඒකට සුදුසු නැහැ පුතේ. ඔයාට ඉන්ට්‍රොඩියුස් කරන්න පුතේ ඔබ්ජෙක්ට් එක ප්ලූරල් එකක් නම් වත් ගන්න පුළුවන්. විචුත් ගන්න පුළුවන්. වඩා සුදුසු විච්. සුදුසුම කෙනා විච්. හැබැයි ඔයාලා ඉන්ට්‍රොඩියුස් කරන්න තියෙන්නේ පුතේ සිංගියුල් එකක් නම්. ඒ වස්තුව පුතේ සිංගියුල් එකක් නම්. ඒක වචන ඔබ්ජෙක්ට් එකක් නම් පුතා අන්න පුතේ වඩාත් හොඳ මේක කෙනා තමයි පුතේ කාවද වත්. හොඳට මතක තියාගන්න. කොහොම වුණත් ඔයාලට කොයිම වෙලාවකවත් පුතේ වත්ව යූස් කරන්න බෑ පර්සන් කෙනෙක්ව. පුද්ගලයෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන්න ඔයාලට වත්ව යූස් කරන්න නම් අවසර නැහැ. ලියමු. what එකට කියනවා the thing එහෙම නැත්නම් the thing that කියන එක තමයි අපි අදහස් කරන්නේ. what refers to singular things it is used එතන only කියන වචනේ කපන්න. it is used without an antecedent expressed. පොඩි ස්පෙෂල් එකක් තියෙනවා මෙයාගේ. මම අන්තිම උදාහරණ වාක්‍ය මේකේ කිව්වම මම ඒක ඔයාලට පැහැදිලි කරන්නම් පුතේ. අපි ලියමු. පර්පල් වලින් ලියන්න. ඒක වචන වස්තුන් හැඳින්වීම සඳහා ඒක වචන වස්තුන් හැඳින්වීම සඳහා දිනාර ඒක වචන වස්තුන් හැඳින්වීම සඳහා බොහෝ විට භාවිතා කෙරේ. ඒක වචන වස්තුන් හැඳින්වීම සඳහා බොහෝ විට භාවිතා කෙරේ. ඒක වචන වස්තුන් හැඳින්වීම සඳහා බොහෝ විට භාවිතා කෙරේ. මෙය කලින් සඳහන් කළ ඇන්ටිසීඩන් කෙනෙක් නොමැති වුවද 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 භාවිතා කළ හැකිය. මේ කලින් සඳහන් කළ ඇන්ටිසීඩන් කෙනෙක් නොමැති වුවද භාවිතා කළ හැකිය. හරි පුතේ. හරි. example එක බලන්නකෝ දරුවෝ. please look at example number 1. බලන්න.
okay පුතේ එක the things that I bought from his shop were very expensive. The things that I bought මං එයාගේ කඩේ මිලදී ගත්ත දේවල් හරි ඒවා හරිම විල අධික ඒවා හරිම විල අධික ඒවා. දැන් මේ මෙතන බහුවචනයක් තිබ්බත් පුතේ වට දාලා කතා කරද්දී නිකන් හරියට ඒක වචනයක් වගේ තමයි ෆීල් වෙන්නේ. බලන්න. What I bought, the things that කියන එකට තමයි අපි කෙටි කරලා කියපු පුතේ කවුරු කියලාද what කියලා බලන්න. What I bought from his shop were very expensive. එයාගේ කඩෙන් මිලදී ගත්ත ඒවා හරිම මිල අධිකයි. පුතා සාමාන්‍ය රිලේටිව් ප්‍රොනවුන් එකක් අපි යූස් කරන්නේ ඇන්ටිසීඩන් කෙනෙක් වෙනුවටනේ. එන්න මේ what කියන එක කෙනා වෙනස් පුතේ. what කියන එක කෙනාව අපි ඇන්ටිසීඩන් කෙනෙක් නැතුව වුණත් පුතේ යූස් කරන්න අපිට අවසර තියෙනවා. ඒ කියන්නේ නැතුව වුණත් බලන්න ගන්න පොඩ්ඩක් මොකක්ද කියන්නේ කියලා. What is done cannot be undone. What is done cannot be undone. ඒ කියන්නේ what කියන්නේ මොකද්ද උතන? The thing that is done cannot be undone. ඒ the thing කියන එක වෙනකොට පුතේ මොකද්ද අපි දාන්න උතන? what කියලා පාවිච්චි කරනවා. ඒක ලස්සන proof verb එකක් පුතේ. ප්‍රස්තාව පිරුණා. අපි ලියාගමු ඒකේ තේරුම යටින් චුට්ටක්. ගිය නුවණ ඇතුල් ලවාවත් ඇද්ද විය නොහැක. පුතේ now I would like you to do an activity. ඔයාලව මම කැමති පුතේ activity එකක් කරවන්න. Shall we move to page number 11? අපි යමුද page number 11 වලට. පිටු අංක 11 පුතේ ප්‍රශ්න අංක 4 පුතා. අද කතා කරපු දැන් පාඩම් කරන්න දෙන්න වෙලාවක් අවශ්‍ය නැහැ පුතේ මතකනේ. පිටු අංක 11 පුතේ ප්‍රශ්න අංක 4 question number 4. කියවන්න. Fill in the blanks using who, which, whose, whom or where. තාම where ඉගෙනුවේ නැහැ. where සහ when දෙන්නම උගන්වනවා. චුට්ටක් ඉවසලා ඉන්න. where සහ when ගැන දෙන්නම ගැන කතා කරනවා පුතේ. චුට්ටක් ඉවසලා ඉන්න. ඉතින් එයා ගැන කතා කරනකම් ඔයා දන්නවා පුතේ මොකද්ද කරන්න ඕනේ කියලා. who, which, whose, whom දාන්න නැති උත්තර තියෙනවනේ ඒවා තමයි where. හරිනේ හිස්තැන් තියන්නේ. ඒ හිස්තැන් ඉතුරුනේ වලට where දාන්න. හරි විනාඩි ඔයාට ලැබෙනවා. වාක්‍ය 10ක් තියෙනවනේ පුතා. විනාඩි වට ලැබෙනවා 5ක්. හරි no need to write the complete sentence. සම්පූර්ණ වාක්‍ය ලියන්න එපා පුතේ. සම්පූර්ණ වාක්‍ය ලියන්න නෑ ලියමු නේද? ඔව් තේරුම් ලියන්න අවශ්‍ය නැහැ. තේරුම් ලියන්න ගියොත් කරදරයි. ඔතන අවශ්‍ය නැහැ පුතේ. වාස් කෙලින්ම උත්තරෙම ලියන්න තිත්තිරි මත. පටන් ගන්න. මම මෙතන ඉන්නවා. Okay students, activity number 4. Fill in the blanks using who, which, whose, whom or where. Check your answers. Question number 4. Answer number 1. Uttar balan. That is the boy who got first place this time. That is the boy who got first place. Answer number 2. Here is the money which I borrowed from you. Which I borrowed from you. Answer number 3. That is the lady whose husband died last week. Answer number 4. I am the one who asked you to come. Mama තමයි බොට එන්න කියපු මිනිස්සයා. මම තමයි බොට එන්න කිව්වේ. I am the one who asked you to come. Number 5, that is the boy whom I showed. That is the boy whom I showed. Sorry, උත්තරංග පහ පුතේ. That is the boy whom I showed the way to your house. Object form again තියන්න ඕන. Number 6 අංක 6. This is the best English class which I learned. මම බැලුවේ එතනට වට්ට දාන්නද විච්ච දාන්නද කියලා. වට්ට දාන්නේව තිබුණ නෑනේ කොහොමද පුතේ? බහුවචන නිසා which I learned many more things for my life. මේක තමයි මම මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඉංග්‍රීසි පන්තිය. ඊළඟට පුතේ. 7
These are some of the tutorials which I studied for my exam. Number 8. He is a man. පුතේ දාගන්න එක නෑ. He is a man who never changes a word. එයා ඇවිල්ලා one word man කෙනෙක්. කවදාකවත් කීප වචනයක් වෙනස් කරන්නේ නැහැ. කිව්වොත් කිව්වා. ගලේ කෙටුවා වගේ. ඔයගොල්ලන්ට සමහර මේ සමහර ළමයිට ඉතින් තාත්තලාගේ නම මතක් වෙනවා. ඒ තාත්තත් එහෙමයි සර් කිව්වොත් කිව්වා සර්. බෑ සර්. එයා හරි naughty සර්. 9. Here is the house where he lives. Where he lives. Number 10. 10. He is the child whose mother just left the place. Whose mother? 11. That is the car which he is going to sell. 12. He is the one of the gang whose stone are meeting. Whose stone are meeting. එයා අර අපේ මීටින් එකට මීටිමට ගල් ගහපු සෙට් එකකින් එකෙක්නේ. අපේ මීටිමට ගල් ගහපු කට්ටියන් එකෙක්. කුණු පිටතර ගහපු සෙට් එකකින් එකෙක්. ඒක තමයි පුතා වාක්‍ය තියෙන්නේ. හරි. පුතේ පස්වෙනි එක ලස්සන එකක්. ඒක වගේ ගෙදරදී කරන්න පුතා. හෝම්වර්ක් කියලා දාන්න. අපිට තව වචන දෙකක් තියෙන මම අද හරි බොහොම නිවි හැනිල්ලේ පුතේ. මම දන්නේ මම අද හරි රිලැක්ස් පුතා. රිලැක්ස් එකේ ගන්නට වැඩ ටික යනවා. තා චූටි වෙලාවක් ඕනේ. වැඩ කරන පොත ගන්නකො ටියුට් එකේ ඉඩම දීපු තේ ලියා. නම්බර් 6 අංක 6 පුතේ. ලියා ගන්න වෙයා. relative pronoun number 6 අංක 6. ඒක තමයි පුතේ වෙයා. හරි. එහෙනම් කන්නේ. වෙයාව අපි යූස් කරනවා මෙන්න මේ අවස්ථාව පිළිබඳව පුතා විග්‍රහ කරන්න. මොකද්ද පුතේ අවස්ථාව? යම් කිසි වාක්‍යයන් දෙකක් එකිනෙකාට පුතේ සම්බන්ධකමක් දක්වන්නේ ස්ථානයක් හේතු කොටගෙන කිලිතන්නකො. හරි. දැන් අපි හිතමු තප්පරයකට සෙනල් දැන් වැඩි හිටියෙක්. තාත්තෙක් දරුවෝ 4 දෙනෙක්. සෙනල් යනවා පුතේ ට්‍රිප් එකක්. අපි මේ වැඩි හිටි කෙනෙක් විදිහට කතා කරන්නේ සෙනල් හොඳද? අහන්නකො චුට්ටක්. තරහ වෙන්න එපා, රවන්න එපා, වීඩියෝවක් කරන්න හොඳද? සීරියස් ගන්න එපා පුතේ. නැත්නම් මං කියන 100 කෙනෙක් කියලා කියන්නේ. එතකොට හරියද? සෙනල් දැන් 100 කෙනෙක්. හොඳයි 100 කෙනෙක්. සෙනල්ට මුණුපුරු විනිවිරිය 4 දෙනෙක් ඉන්නවා. සෙනල් අමුතු විදියට මන් දිහා බැලුවා මට නිකන් පව් ගිහලා හිතන පුතේ. හොඳේ? සෙයා අනිත් පැත්ත බලපින්ද පනිෂ්මන්ට් එකක් දෙන්නේ මේ හොඳද? ආගා. පුතේ සෙනල් මුණුපුරු මිනිපිරියෝ ටික දාගෙන පවුලේ උදවියත් එක්ක යනවා පුතේ දුර වන්දනා ගමන. හරි? අපි හිතමු පුතේ යන්නේ පුතේ අනුරාධපුරේ. හරි අනුරාධපුරේ. අනුරාධපුර කියලා කියන්නේ සෙනල්ගේ උපන් ගම. පණ්ඩුකාභය රජතුමා ඉපදිච්ච තැන තමයි පුතා සෙනල් ඉපදිලා තියෙන්නේ. දුටු ගැමුණු කුමාරයා ඉපදිච්ච තැන තමයි පුතා සෙනල්ගේ පෙකණි වෙලා කපලා තියෙන්නේ. හරි පුතා. සෙනල්ගේ රන්ගිරි ගටගාලා තියෙන්නේ විහාර මහා දේවිය මුහුදේ පා කරපු තැන. ඓතිහාසික සිද්ධි ගොඩයි. දැන් සෙනල් පුතේ අන්න එහෙම යනකොට එයාගේ වාහනේ යනකොට එයා ඉස්සරහා ලෝඩ් මෑන් වගේ පුතා. හරි මේ පැත්තෙන් පුතේ මොකටද? මේ පැත්තෙන් පුතේ දොරට මෙහෙම අත තියලා මේ පැත්තෙන් ෂීට් එක මේ පැත්තෙන් මෙහෙම අත දාගෙන පපුවත් මෙහෙම කෙලින් කරගෙන තමයි සෙනල් යන්නේ. ඔහොම යන්නේ. එන ආඩම්බරෙන් යන්නේ පුතේ. එහෙම යනකොට සෙනල් කේන්දියක් නෑනේ. එහෙම යනකොට අන්න එක පාටම සෙනල් යද්දි පුතේ සෙනල් ලකිනවා පුංචි කාලේ ශිෂ්‍යත්වයේ පාස් වෙනකන් සෙනල් ගිය ඉස්කෝලේ. ශිෂ්‍යත්වෙත් එක්ක තමයි සෙනල්ගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න ගන්නේ. ලංකාවෙම පළවෙනිය වෙලා සෙනල් කොළඹට ඉගෙන ගන්න යනවා ශිෂ්‍යත්වයක් අරගෙන. හරි පුතේ. ඇවිල්ලා ලංකාවේ හොඳම පාසලට ඇතුල් වෙන්නේ පුතේ. හරි. මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට. හරි පුතේ. එහෙම සෙනල් කොළඹ ආවට පස්සේ සෙනල්ගේ බොල ඇයි hina වෙන්නේ? හප් හරිද? හප් හොඳේ. හරි.
එහෙම සෙනාල් ඇවිල්ලා තෙවිඳු ප්‍රින්ස් ඔෆ් වේල්ස් නේද? කොහොම ඉන්නවනේ? හා අන. එහෙම සෙනාල් ඇවිල්ලා පුතේ. හරි දැන් ඔන්න සෙනාල් දැන් ලොකු තැනකට ඇවිල්ලා යනකොට අර පුංචි මැටි වරිච්චි ගාපු පුතේ ඉස්කෝලේ පේනවා. ඉස්කෝලේ පේනකොට සෙනාල් කියනවා මෙන්න මෙහෙම. that is my school. That is my school. I passed scholarship exam there. That is my school. I passed scholarship exam there. අරක තමයි මගේ පාසල. මම ශිෂ්‍යත්වය පාස් වුනේ එහෙ. පුතේ පළමු වාක්‍ය සහ දෙවෙනි වාක්‍ය අතර බැඳීම ඇති කරන්නේ පුතා පාසල. පාසල ගැන කියවෙන්නේ දෙවෙනි වාක්‍ය වචනේ තමයි පුතා දෙයක්. අපි කියන ඇන්ටිසිඩන්ට් කියලා. එහෙනම් ස්ථානයක් හේතු කොටගෙන පුතා වාක්‍යයන් දෙකක් බන්ධනය වෙනවා නම් එවැනි වාක්‍ය සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා පුතා වේයාව. වාක්‍ය දෙක වදිනවා. මෙතනදී අයින් වෙනවා. That is the school, that is my school where I passed scholarship exam. දැක්කේ? පුතේ වාක්‍ය දෙක එකිනෙකාට බැඳීමක් දක්වන්නේ පුතේ ස්ථානයක් හේතු කොටගෙන නම් එහෙනම් වාක්‍ය දෙක බඳින්න ගන්නවා පුතේ වේයාව. ලියමු. රෙඩ් පෙන් එකේ ලියන්න නිර්වචනය. රෙඩ් පෙන් එකේ ලියන්න නිර්වචනය පුතේ. Where is used to, where within brackets, within inverted commas where දාන්න පුතේ. යුගල උඩු කොමා අතර where දාන්න. Where is used to introduce a place. Where is used to introduce a place. හරි පුතේ අපි මේක පොතේ ලියන්නේ. හරි ටියුට් එකේ නෙමෙයි ටියුට් එකේ ඊටමදි පොතේ ලියන්නේ. ඒ නිසා පොතේ ලියලා ඕක පුළුවන් නම් පුතේ ඔයා කට් කරලා ඔතන ඔයාගේ නෝට් එක ගාව පේස්ට් කරාට කමක් නැහැ. නැත්නම් ආසනම් පොතේම තියන්න. එහෙම තිබ්බොත් එහෙම උඩින් ලියන්න relative pronouns ටියුට්. එහෙම කියලා ලියන්න. එතකොට ඒකේ කොටසක් කියලා මතකනේ. ලියගමු. තේරුම් ලියන්න පුතේ. කිසියම් ස්ථානයක් හඳුන්වා දීම සඳහා RP එකක් ලෙස ව්‍යා භාවිතා කෙරේ. කිසියම් ස්ථානයක් හඳුන්වා දීම සඳහා RP එකක් ලෙස ව්‍යා භාවිතා කෙරේ. කිසියම් ස්ථානයක් හඳුන්වා දීම සඳහා RP එකක් ලෙස ව්‍යා භාවිතා කෙරේ. Okay. Write down these examples. Make examples දෙක ලියන්න පුතේ. Examples. That is my school. Sentence number 1. That is my school. I passed scholarship exam there. මම ඒ ඉන්නකොට තමයි scholarship exam එක සමාප්ත. No need to underline, okay? No need to underline. Underline කරන්න ඕනේ නැහැ පුතා. හරි. වාක්‍ය දෙක එකතු කරලා ආපහු සම්පූර්ණ වාක්‍යෙම ලියන්න පුතේ. හරි පුතේ. නියමයි. 7 වෙනි එකට යමු. අවසාන එක්කෙනා when. Number 7 is when. Right. Now listen to me again. I am going. Keep a pair on the rest and listen to me. And that's the other පුතේ. අමතක වෙයි කියලා මේ කියන්නේ. අපි ලබන අවුරුද්ද පුතේ ඔබ දන්නවා අපේ ක්ලාස් එකේ ළමයි ටික ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ ළමයි භාගයක් වගේ ඉන්නේ පුතා. නමුත් අපේ ක්ලාස් එකේ ඔක්කොම ක්වොන්ටිටි එක ගත්තම ළමයි 58ක් විතර ඉන්නවා. අන්තිම කොරෝනා වලට කලින් අන්තිම සති කීපේ පුතේ පන්තියට ළමයි 45ක් අතර ප්‍රමාණයක් හැමදාම ක්ලාස් එකට එනවා. ඔබ දන්නවා ක්ලාස් රූම් එකේ අපිට ඉඩකඩ එදා සෙමින එකේදී මතකයි ඉඩ මදි වෙලා පුතේ අපිට මේන් හෝල් එකට අපිව ගත්තා. ඉතින් ඉඩකඩ මදි පාඩුවක් තියෙනවා. ඒ නිසා අපිට ලබන අවුරුද්දේ පුතේ බොහෝ විට ක්ලාස් එකට ලොකු මේන් හෝල් එකක් AC හෝල් එකක් අපිට ලැබෙයි. සහ ලබන අවුරුද්දේ පුතේ
හරි ඔයගොල්ලන්ගේ ක්ලාස් එක කොහොම පුතේ මේන් ගෲප් එක ප්‍රධාන කණ්ඩායමක් එක්ක ගෲප් නම්බර් 1 අපි ලබන අවුරුද්ද පුතේ 10 වසර පන්තියට ස්පෙෂල් ගෲප් එකක් හදනවා අලුත් කණ්ඩායමක් හදනවා ඒ ක්ලාස් එක බොහෝ විට පුතේ සඳුදා හවසට වැටේ හරි ඒ ස්පෙෂල් ගෲප් එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා හරි පුතේ ස්පෙෂල් ගෲප් එකට එක ස්පෙෂල් කියලා කිව්වට මේ උගන්වන දේවල් වල වෙනසක් නැහැ එකම දේ තමයි උගන්වන්නේ හරි ඒක තියෙන්නේ පුතේ AC හෝල් එකේ අනිවාර්යෙන් AC පන්ති කාමරයක ගෲප් ක්ලාස් එකක් විදිහට තමයි කරගෙන යන්නේ සමහර දරුවෝ ඉන්නවා පුතේ ක්ලාස් එකේ තදබදයට කැමති නැහැ හිර වෙලා ඉන්න කැමති නැහැ තදබදයට කැමති නැහැ හරි අනිත් එක ඒ ක්ලාස් එක නෝමල් ක්ලාස් එකක් නිසා චුට්ටක් ප්‍රශ්නෙත් තියෙනවනේ හරි ඒකයි අනිත් එක ඒ ස්පෙෂල් ගෲප් එකට දැන් මේකේ අපේ 60ක් විතර ඉන්නවනේ පුතේ අපි ස්පෙෂල් ගෲප් එකට ගන්න පුතේ උපරිම ළමයි 30යි උපරිම 30යි හරි මගේ ඔළුවේ තියෙන 20යි නම මොකක් හරි අපිට මොකක් හරි ගැටලුවක් වෙලා පුතේ අපිට වෙනසක් කරන්න වුණොත් උපරිම ළමයි 30යි නමුත් බලනවා 30න් මට මොකද මම ඒගොල්ලන්ට පුතා මේ ස්පෙෂල් අටෙන්ෂන් එකක් දීලා ඕගොල්ලන්ටත් එහෙමයි හොඳද එහෙම වෙනසක් නැහැ නමුත් අරගේ පුතේ පොඩි ස්පෙෂල් ඒ කියන්නේ පොඩි ළමයි ප්‍රමාණයක් අරගෙන අපි ක්ලාස් එක කරගෙන යනවා මොකද ඇතැම් දරුවෝ පුතේ තදබදයට කැමති නැහැ සමහර දෙවෝපෙන් කතා කරලා කියනවා හරි ඉතින් මම කියන්නේ ඕගොල්ලෝ ඉන්න ක්ලාස් එකෙම ඉන්න පුතේ ඕගොල්ලෝ දැන් ගොඩක් අවුරුදු 5ක් විතර තිස්සේ පුතේ 6 වසර පන්තියෙන් දිගටම ආපු දරුවෝ යාළුවෝ ඔක්කොම ඉන්න එකට නමුත් මොකක් හරි ගැටලුවක් නිසා ඔයාලට කාලය පිළිබඳව හෝ මොකක් හරි එහෙම ප්‍රශ්නයක් මතුනොත් ඔයාලට ස්පෙෂල් ගෲප් එකකට මාරු වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ක්ලාස් ෆී එකේ පුතේ වෙනසක් තියෙනවා. ස්පෙෂල් ගෲප් එකේ පොඩ්ඩක් ගන්න AC හෝල් එකක පන්ති කාමරයක නිසා ගන්න වැඩි වෙනවා. හරි ඒ නිසා මේ ඒ ගැන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඔයාලට නිකමට හරි අපි කරගෙන යන ටයිම් එකට පුතේ මොකක් හරි ගැටලුවක් මතුනොත් මම කියන්නේ මගේ ටයිම් එක මට ඕනේ. ඒක මම ඔයාලට 6 වසර 5 වසර ශිෂ්‍යත්වය වෙරළා දුන්න ටයිම් එක මතකනේ. ඔයා 5 වසර පන්ති නම් පුතේ සෙනසුරාදා හවස සින්නක්කර නිව්මාල්සට ලියලා තියෙන්නේ. සින්නක්කර නිකන් නෙමෙයි පුතා සින්නක්කර ඔක්කො. හරි පුතා. නිව්මාල්සගේ සෙනසුරාදා හවස කියන්නේ ඔයාට සින්නක්කර ලියපු ටයිම් එක. එක අවුරුද්දකවත් ටයිම් වෙනස් වුන්නේ නැහැ නේ පුතා. අපි එක අවුරුද්දකවත් වෙලා වෙනස් වුන්නේ නැහැ. උඩ යට චුට්ටක් සමහර කලකට මාරු වුණා. හරි 5 මාර 5 වුණා 4 මාර 5 මාර වුණා ඔහොම අවුරුදු වල එහෙම චූටි වෙනස්කම් වුණාට පුතා දවස් වෙනස් වුන්නේ නැහැ ටයිම් එකේ ලොකු පැය දෙක පැය තුන වල වෙනස් වුන්නේ නැහැ හරිනේ ඔබ දන්නවනේ ඒ නිසා ඔබට සෙනසුරාදා හවස තමයි ඔයාගේ නිල පන්තිය නමුත් මොකක් කර ඉෂුව එකක් ආවොත් මම ආසවා ඔයගොල්ලෝ හැමෝම මේ පන්ති ඉන්නවට මම ආස හරි මම කියන්නේ මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට ස්පෙෂල් ගෲප් එකට මාරු වෙන්න පුළුවන් නමුත් අර කියපු දේවල් ඔළුවේ තියාගෙන ඔයාට එකට මාරු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. අනිත් එක පුතේ අපි මම මාර එන්ජොයි කරනවා පුතා අපේ YouTube channel එක. හරි. හරි මාසයෙන් පුතේ කරගෙන යනවා. ඊ මම පාන්දර 4යි පුතේ හිතා ගන්නකොට ඔයා චුට්ටක් ඕනනම් WhatsApp ගිහිල්ලා උදේ දැන් වැඩක් නැහැ. බැලුවා නම් ලාස්ට් සීන් එක කීයද කියලා පුතේ පාන්දර 4:00මාරයි. 4:00 විතර ඇති. පැය දෙක අද නිදාගත්තේ. හරි දැන් ඇස්කා කියනවා මන්දි වෙලා කෑවා. චුට්ටක් කියලා හිටියා දොයිය ගත්තා. හරි. ඉතින් මේ මාර එන්ජොයි කරනවා දැන් ඊයේ කරපු ක්ලාස් එක තමයි ඊයේ කරපු 11 වසර ක්ලාස් එකේ වීඩියෝ එක තමයි පුතේ අද දැම්මේ ටක් ගාලා පුතේ රෑ 9 මාට විතර වාඩි ගත්තා පුතේ එඩිටින් වලට එඩිට් කරා ඔක්කොම ටික හැදුවා පුතේ අන්තිමට එක්ස්පෝර්ට් කරලා ඉවරනවා 4:00මාරයි 7 විතර වෙනකොට හැල්ලක් ගාලා පුතේ YouTube එකට දැම්මා ඩේටා ටික ගන්නත් එපා 8ට කලින් තියෙන අපරාධෙන් නැත්තම් සවුත් කියලා යනවනේ හරි ඉතින් ඒ නිසා මේ මම මාර එන්ජොයි කරනවා පුතේ හරි ඔයගොල්ලන්ගේ ලොකු සපෝට් එකක් ලැබෙනවා 9 වසර පන්තිය හරි ඒක මට වචන වලින් කියන්න බෑ පුතේ මම ඉතින් ඒක හાર્ට් එකකින් තමයි එවන්නේ හරි ගොඩාක් අය කිව්වත් නැතත් පුතේ මම කාටවත් බල කරලා නැහැ කාටවත් කියලාත් නැහැ හරි කියන්න බල කරන්නේ නැහැ පුතේ නමුත් බහුතරයක් දරුවෝ කියපු ගම මම දාපු ගම ස්ටේටස් වලට මම කියන්න දෙයක්වත් නැහැ පුතේ අනිත් පැත්තට මම දකිනවා ස්ටේටස් වලට දාලා ලොකු සපෝට් එකක් දෙනවා පුතේ අනේ දරුවෝ මම මේ channel එක හැදුවේ පුතේ මතක තියාගන්න රුපියලක්වත් 7-5ක්වත් හම්බ කිරීමේ පරමාර්ථයෙන් නෙමෙයි හරි මම මගේ ජීවිතේ ගොඩක් දේවල් හැමදේම වගේ මම පටන් ගත්ත හැමදේම වගේ මුදල් බලාපොරොත්තුෙන් පටන් ගත්ත දේවල් නෙමෙයි පුතේ මම ටියුෂන් පටන් ගත්තේ පුතේ හරි මුදල් බලාපොරොත්තුෙන් නෙමෙයි පුතේ ආසාවට හරි ආසාවට හරි මුල් කාලේ පන්තියට ආපු උන් 3 දෙනාට මාස ඉවරලා ගෙදර යනකොට රුපියල් 100ක් දෙනවා පුතා චොකලට් කකා යන්න මම්මගේ දුවයි මාමගේ කොල්ලෝ දෙන්නයි උන්ව පන්තියට ගෙන්න ගත්තේ මං සල්ලි දීලා හරි පුතේ මම බෝඩ් එකක් ගෙනන මට මතකයි බෝඩ් එක ගත්තේ මම රුපියල් 575 චුට්ටක් බෝඩ් එක අර එකමාර පොඩි බෝඩ් තියෙන පුතා හරි මම ගෙනල්ලා මම වීදක් කරලා මම ඒක ආසාවට පටන් ගත්ත දේ පුතා අන්තිමේට වෘතිය වුණා
වෙන්න හිටියේ chartered accountant කෙනෙක්. තව exam දෙකයි තියෙන්නේ. අන්තිමේ උනේ පුතේ ගුරුවරයෙක්. හරිනේ කොවිඩ් කාලේදී හිතනවා accountant කෙනෙක් වුණා නම් හොඳයි කියලා. ගෙදර හිටියත් පඩි හම්බ වෙනවලු පුතා. හරි. ඉතින් ඒ නිසා පටන් ගත්තේ පුතේ මුදල් හම්බ කරන්න නෙමෙයි. කිසි දෙයක් පටන් අරගෙන නැහැ මුදල් හම්බ කරන ටාගට් එකකින්. channel එක පටන් ගත්තෙත් නැහැ. හරි හරි ආසයි පුතේ views ගන්න බලනකොට comments දාලා තියෙනවා. හරි ගොඩක් අය comments දාලා තියෙනවා. හොඳ comments එනවා. හරි එතකොට ඒ වගේ දේවල් පුතේ දකින්නකොට මාර තෘප්තියක් පුතා. ඒක මාර මානසික තෘප්තියක්. හරි ඉතින් අද දාලා පැය දෙකක් තුනක් යනකොටම 100 දෙනෙක් විතර බලලා තිබුණා. පැය දෙකක් විතර යනකොට පුතේ 100ක් විතර බලලා තිබුණා. ඉතින් හරි ආසයි පුතේ ගොඩක් අය මේ වීඩියෝ ගොඩක් දුරට බලලා. කියන්නේ අවස් ගන්න ටික වැඩිපුර තිබුණා. කලින් එකේ නම් පොඩ්ඩක් අර මුලට එක වෙලා සිංහල අයින් වුණානේ. ඔයගොල්ලෝත් එහෙමනේ. ගියා වැළුව චුට්ටක් සර් ඉන්නවනේ අපේ කානේ. වයි සර් කියලා පුතේ මොකද කරන්නේ? ඩග්ගලා අයින් වෙනවනේ විනාඩියයි දෙකයි. හරි නමුත් චුට්ටක් ඕගොල්ලන්ටත් මේ පාඩම් පුතේ මේ නරක නෑ හොඳද? ඕගොල්ලන්ටත් ගන්න දේවල් තියෙනවා. ඕගොල්ලන්ට පුතේ මේ දැන් අන්තිමට මේ වීඩියෝ ලෙසන්ස් ඔක්කොම YouTube channel කරලා ફોකස් කරන්නේ මම grade 9 එක 10 එක 11 එක. ඒ නිසා ඕගොල්ලන්ට ඔය ගෙදර නිකන් ඉන්න වෙලාවට චුට්ටක් දාගෙන බලන්න පුතේ. දැනුමට හොඳයි. බලන වෙලාවට නිකන් බලන්න එපා. හරි පොතක් අරගෙන පැත්තකින් තියාගෙන පුතේ වැදගත් දේවල් සටහන් කර කර බලන්න. හරි අනිත් එක අපි ඔගේ ටියුට් එක දීලා තියෙනවා. ලින්ක් එකක් දීලා තියෙනවා. සමහරක් අය ඒවා කියවන්නේ නැහැ නේ පුතා. යට තියෙන description එක. ඒකේ තියෙන ලොකු දේවල් YouTube වල වීඩියෝ බලනකොට ඒ ලොකු විස්තර තියෙනවා පුතේ. හරි එතකොට දැන් මේ description එක පොඩ්ඩක් කියවන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. මම link එක දීලා තියෙනවා ටියුට් එකට. හැබැයි ටියුට් එක පුතා link එක දුන්නා download කරන්න බෑ. හරි මොකද ඒ වුණොත් ඒ පුතේ ඇච්චු බැච්චු ඔක්කොම අපේ ටියුට් download කරගනි මේ මැරලා ලියන ටියුට්ස් download කරන්න බෑ. ඒකට මම ක්‍රමයක් හදලා තියෙන්නේ පුතේ. ඒ නිසා හැබැයි කවුරු හරි ආසාවෙන් ඉගෙන ගන්න දරුවෙක් කිල්ලුවොත් එහෙම මොකද 11 වසර දරුවෝ අවුරුද්දේ මාස 4ක් ඉස්කෝලේ ගිහිල්ලා ඕලෙවල් විභාගෙ ලියන පුතා ජනවාරි මාසේ. ඒ දරුවෝ අනාථයි. හරි කල්පනා කරා මම සාමාන්‍ය පුතේ මං හරි ආත්මාර්ථකාමී. මං සාමාන්‍ය ලේසියෙන් පුතේ නිකන් දෙයක් නිකන් සාමාන්‍ය පුතේ රිලීස් කරන්නේ නැහැ දෙන්නේ නැහැ. හරි මොකද මගේ ජීවිතේ ගොඩක් මම හැමදේම පුතේ මහන්සිලා උපයගත්ත දේවල් තියෙනවා. නිසා නිකම් පුතේ නිකම්ම එහෙම දෙන්න කැමති නැහැ. හරි පුතේ නමුත් කල්පනා කරලා බලනකොට 11 වසර දරුවෝ අසරණයි පුතේ. 11 වසර අයියලා අක්කලා ඕගොල්ලන්ගේ මාර අසරණයි. හරි මාස 4යි මම ඉස්කෝලේ ගිහිල්ලා තින්නේ පුතේ. නමුත් උන්ට ජනවාරි මාස 18 O level exam එකට මුහුණ දෙන්න තියෙනවා. හරි. ඉතින් එහෙම කල්පනා කරලා බලලා මම හිතුවා නෑ 11 වසරේ උන්ට පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. ටට්ටක් ගාලා උන්ට වීඩියෝස් ටික හදලා දෙනවා. අපි exam base විභාග ටාගට් එකෙන් පටන් ගත්ත මාතෘකා ටික පටන් ගන්න දෙන්නේ පුතේ. ඉතින් ඒකේ තුන්වෙනි මාතෘකාව ඔය කරේ පැරග්‍රාෆ් එකක් ලියන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් ඒකේ ඔයාටත් පුතේ ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හරි. මම 11 වසරට ආවත් ඔය ටික තමයි උගන්වන්නේ. හරි. ඔයා චුට්ටක් ඔයා උනන්දුව තියෙන සමහර දරුවෝ හරි කියන්න දෙයක් නැහැ. ඒව දැනුම හොයාගෙන යනවා පුතා. දැනුම හොයාගෙන මෙහෙමයි මුලින් චුට්ටක් බැලුවට වැඩක් නැහැ. හරි. මුලින් චුට්ටක් බැලුවට වැඩක් නැහැ. ඔක දිගටම පුතේ ඉවර වෙනකම් බලන්න පොත තියාගෙන පැත්තකින් තියාගෙන කියනේවා ලියා ගන්න. ඒ සම්පූර්ණ නෝට් එකම මම සිංහලෙන් දෙනවා ඔගේ. ඉංග්‍රීසි නෝට් එකම සිංහලෙන් දෙනවා පුතේ. එතකොට ඔයාට ඒ ටික චුට්ටක් බැලුවම ඔයාට පුළුවන්කමක් තියෙනවා පුතේ හරියට කල්පනා කරන්න මේ මොකද්ද මේ කියන්නේ. ලොකු දෙයක් කියනවා පුතේ. කරන ක්‍රමේ. හොඳම එක තමයි ලබන සතිය කරන එක. මොකද එතක් ඉඳන් තමයි පුතේ අපි දැන් ඔතන ඡේදෙදී ගොඩාක් ඡේද ගැන කතා කරනවා පුතා. ලබන සතිය තමයි අපි ඡේද ලියන්නේ. ලයිව් ලියනවා. හරි ලියන දේවල් ඒ වීඩියෝ එක දැම්මම චුට්ටක් බලන්න. හරි පුතේ. ඕගොල්ලෝ අවංකව දැන් ඕගොල්ලෝ පුතේ මම කියන්නේ නැහැ පුතේ ෆෝන් වලට ඇප් බැහැ වෙන්න කොහොමද කියන්නේ මම කැමති නෑ. හරි මම සමහරක් වෙලාවට ඕගොල්ලෝ ඔන්ලයින් ඉන්නවා. නිතරම ස්ටේටස් මාරු කරනවා. ඒවා දකින්නකොට මම කැමති නෑ පුතේ. නමුත් හරි දැන් තියෙන තත්ත්වෙත් එක්ක පුතේ ඕගොල්ලෝ ලොකු පීඩනයක ඉන්නේ. ගෙවල් ඇතුළට වෙලා. හරි දැන් මට අද ඒ පීඩන මාර විදිහට දැනන පුතේ ගෙදර පුංචි එකත් එක්ක ඉන්නකොට. හරි පුතේ ඉතින් ඒ නිසා අධ්‍යාපන දැනුමට පුතේ මොන හරි දෙයක් කරන්න පුතේ devices use කරාට කමක් නැහැ. හැබැයි එකෙන් නොමග යන්න එපා. වැරදි දේවල් වලට පෙළඹෙන්න එපා පුතේ. හරි අම්මා තාත්තා විශ්වාස කරලා පුතේ. හරි ඔයාව පණ වගේ විශ්වාස කරලා අතට ෆෝන් එක දුන්නම data ටික දාලා දුන්නම ඉගෙන ගන්න දෙන දේ පුතේ පිහියක් අතර ගත්තම ඒකෙන් පුතේ අපිට පහසු වෙන්න දේවල් කරගන්න පුළුවන්. හරි මීයක් උනත් මරන්න පුළුවන්. ෆෝන් එකත් ඒ හා සමානයි. හරි ඒ නිසා හෘද ශාස්ත්‍රයට එකඟව පුතේ අනිවාර්යෙන්ම හොඳ දේවල් වලට විතරක් යූස් කරන්න. හරි කිසිම වෙලාවක නරක දෙයක් හිතේ තියාගෙන ඒවා යූස් කරන්න එපා. හරි මම මේ කියන්නේ ඔයාලට ඒ නිසා නිතරම ඒ දේ ගැන ඇලර්ට් එකේ ඉන්න පුතේ. හරි සහ ඔයාගේ යහළු වෙලියන්ට කියන්න මේ නොමිලේ උගන්වන්න මේවා සල්ලි අය කරලා කරන දේවල් නෙමෙයි පුතේ. හරි ආරේ ආසයි අනිත් එක ඔයගොල්ලෝ එහෙම වැළුවම සුට්ටක් පොඩි කමෙන්ට් එකක් දාන්න පුතා. හරි අරුම ගානේ වාව් නියමයි සර් අපේ සර් එක්ක වනින්න. හරි එක්ක වනින්න. වනින්නේ නැහැ. හරි ඕගොල්ලෝ පුතේ අඩුපාඩු දෙක්කොත් කියන්න. ඕගොල්ලෝනේ
ඕගොල්ලෝ බලන්න මේ පිටස්තර ගුරුවරයෙක් මේ උගන්වන්නේ මේ අපේ සර් කියලා කිව්වම ඔක්කොම වැහෙනවා පුතේ. එතකොට මොන අඩුපාඩු තිබ්බක් පේන්නේ නැහැ පුතා. බාහිරව හරි බර්ඩ්ස් අයි එකකින් බලන්න. කුරුළු ඇසකින් බලලා මොන හරි අඩුපාඩු තියෙනවනම් හරි කියන්න පුතේ. සර් මෙහෙම මේක චුට්ටක් මෙහෙම වෙනස් වුණා නම් හොඳයි නේද? මෙහෙම ආවනම් හොඳයි සර්. එහෙම චුට්ටක් පොඩි කමෙන්ට් එකක් ඒකේ දාන්න එපා. මට එවන්න සර් මෙහෙම කරා නම් සර් හොඳයි. එතකොට මේ හරි එතකොට පුතේ අපිට ප්‍රශස්තිම නෙමෙයි හොඳම කියලා කියන්න එපා. මොන හරි අඩුපාඩුවක් දැක්කොත් කියන්න පුතේ. ඒවා අපි හදාගෙන හොඳ දෙයක් ලෝකෙට දෙන්න උත්සාහ කරනවා. ඕකේ? හරි. දැන් ඔය YouTube channel එකේ තියෙන තව දවසක වඩා අවුරුදු 45ක් විතර වුණාම හරි එතකොටත් ඔයාලා මතක ආපු අපේ සර් නේද අර හම්බෝ තාම YouTube එකේ කොල්ලා වගේ ඉන්නවා. අන්න නේ 45 දී දරුවෙක් තුනක් පෙන්නන්න බුණා. මේ පුතේ මේ අර අපිට ගන්න උස හරි ආන්න අරය තමයි. හරිද ඇත්ති. යා. අවසාන එක්කෙනා මේ බෝඩ් එක බලන්න. හරි. පුතේ මම ඒ වෙලාවේ උගන්වමින් හිටියේ. මේ දැන් උගන්වමින් හිටියේ පුතා. හරි. දෙක කුෂානි කතා කරා මට. මම උගන්වමින් පුතා හිටියේ. කුෂානි කතා කරා මට. හරි. එතකොට I was teaching Kushani called me at that time. කුෂානි මට කතා කරා ඒ වෙලාවේදී. පුතා වාක්‍ය දෙක අතර බැඳීම ඇති කරනවා මම සහ මේ කියන දෙන්න ඉන්නවා. නමුත් ඊට වඩා පුතා මෙතන වැඩිපුරම කියවෙන්නේ පුතේ මම උගන්වමින් හිටපු වේලාව සහ කුමාරි මට කතා කරපු වේලාව. පැහැදිලි? වාක්‍ය දෙක එකිනෙකාට පුතේ බැඳීම දක්වන්නේ ටයිම් එකක් නිසා නම් කාලයක් නිසා නම් අන්න ඒ ගැන කතා කරන්න පුතේ අපි පාවිච්චි කරනවා පුතා වෙන්න. මම වාක්‍ය දෙක සම්බන්ධ කරනවා. I was teaching මම උගන්වමින් හිටියා when Kushani called me at that time තමයි පුතා අපි when දාන්නේ at that time වෙනකොට antecedent එක. එහෙනම් I was teaching when Kushani called me. තේරුම්? මම උගන්වමින් හිටියා කුෂානි මට දුරකථන ඇමතුමක් දෙනකොට. වෙන්ගේ තේරුම් දෙකයි විට සහ කොට. මෙතනදී තේරුම් දෙකයි විට සහ කොට. හැබැයි අපි පුතේ ඒක ලියන්න යන්නේ නැහැ මොකද අනිත් ඒවාලත් එහෙම ලියපු නැති නිසා. ලියාගන්න පුතේ මෙන්න මෙහෙම නිර්වචනය රතු පාට පැන්නේ. right to red color pen. ලියන්න පුතේ. when is used to introduce a type. When is used to introduce a type. When is used to introduce the type. Introduced a type. Introduced a type. I'm going to write only two examples. උදාහරණ දෙකමයි පුතේ ලියන්නේ. set එකයි උදාහරණ දෙකයි. each first set number 1. I was teaching. First set number 1. I was teaching. Second one, Kushani called me at that time. These words are also, these words should be written පුතේ මේ වචන දීවෙන්න ඕනේ at that time. Okay පුතේ. හරි. දෙක සම්බන්ධ කරලා ලියන්න පුතේ උත්තරය. දෙක සම්බන්ධ කරලා උත්තරය ලියන්න. I was teaching when Kushani called me. 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 When Kushani called me. Hari Budesh. Okay, students. Hari. That's for your relative pronouns. Hari. There is another page to complete today. Hari complete කරන්න පුතේ page එකක් තියෙනවා. ඒක ඔබේ දැනුමට දුන්නේ page number 7 පිටු අංක 7. පංගල ටික ලියාගමු පුතේ. තේරුම් ටික විතරක් ලියමු. page number 7 ever forms. ඕල්ට කියන compound relative pronouns. උඩින් ලියන්න පුතේ. සහ සම්බන්ධිත කෝලන් එකක් දාන්න පුතේ.
කොලොන් එකක් දාන්න දෙකක් තියන්න සහ සම්බන්ධිත සම්බන්ධිකාරක සර්වනාම පද සහ සම්බන්ධිත කොලොන් එකක් දාන්න සම්බන්ධිකාරක සර්වනාම පද විනාඩි 5යි මම තව ගන්නෙ විනාඩි 5යි පුතේ ගන්නෙ වෙලාව පැනලා ගොඩක් අපි ඉවර කරමු හිමින්ට නේද සහ සම්බන්ධිත සම්බන්ධිකාරක සර්වනාම පද හරි පුතේ the ever forms such as whoever whichever and etc can be used to introduce a relative clause කියන්න පුතේ whoever whichever වැනි whoever whichever වැනි වචන මගින්ද whoever whichever වැනි වචන මගින්ද whoever whichever වැනි වචන මගින්ද relative clauses සම්බන්ධ කළ හැක relative clauses සම්බන්ධ කළ හැක හරි ටිකක් වේගෙන් ලියමු පුතේ number 1 එක whoever means anyone who ලියන්න පුතේ purple වලින් ඕනෑම පුද්ගලයෙක් යන අදහස් කිරීමට whoever භාවිතා කෙරේ ඕනෑම පුද්ගලයෙක් යන අදහස් කිරීමට whoever භාවිතා කෙරේ ඕනෑම පුද්ගලයෙක් යන අදහස් කිරීමට whoever භාවිතා කෙරේ example whoever is trying to escape will be shot නිල් පාටින් ලියන්න පුතේ පැනලා යන්න උත්සාහ කරන ඕනෑම අයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ පැනලා යන්න උත්සාහ කරන ඕනෑම අයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ ප්‍රධාන දෙවෙනි කෙනා whichever මොනම හෝ දෙයක් යන්න අදහස් කිරීමට භාවිතා කෙරේ මොනම හෝ දෙයක් නැත්නම් කුමන හෝ දෙයක් යන්න අදහස් කිරීමට භාවිතා කෙරේ example එක take home any toy whichever you want ලියන්න පුතේ නිල් පාට පෑනේ ඔයාට ඕනම සෙල්ලම් බඩුවක් ගෙදර අරගෙන යන්න ඔයාට ඕන එකක් අරගෙන යන්න කෙලින් ඉන්න පුතා ඔයාට ඕනම එකක් අරගෙන යන්න ඊළඟට පුතේ තුන්වෙනි එක whatever means anything කියන්න ඕනෑම දෙයක් යන්න අදහස් කිරීමට whatever භාවිතා කෙරේ ඕනෑම දෙයක් යන්න අදහස් කිරීමට whatever භාවිතා කෙරේ example I can solve whatever the problem is blue color ප්‍රශ්නය මොකක් වුණත් මට එය විසඳන්න පුළුවන් අතරේ දෙනවනේ පව්වනේ දැන් ලොක් වෙලා තියෙන ඉස්කෝලේ නෑනේ පුතා නිසා ලොක්ඩවුන් වෙලා තින්නේ අත 4 whenever means every time that චුට්ටක් ඉස්සරහින් ලියන්න පුතේ ඕනෑම වෙලාවක් යන්න අදහස් කරයි ඉස්සරහින් ලියන්න ඕනෑම වෙලාවක් යන්න අදහස් කරයි හරි පුතේ example එක Alex inquires about to whenever I meet him
හරි ඒ වාක්‍ය යටින් ලියන්න පුතේ චූටියට blue color pen එකෙන්. හමු වෙන්න නැත්නම් මුණ ගැහෙන ඕනෑම වෙලාවක මුණ ගැහෙන කුමන හෝ වෙලාවකට ඕනෑම වෙලාවක ඇලෙක්ස් ඔයාගෙන විමසනවා. පස්වෙනි එක්කෙනා 6 තියෙන පුතා. Wherever means anywhere. ලියන්න පුතේ තේරුම. Wherever යන්නේ අදහස ඕනෑම තැනක් යන්නයි. 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 හරි පුතේ. Example එක shoot at the murderer wherever you see him. මිනිමරුවාට දුටු තැන වෙඩි තියන්න. නැත්නම් මිනිමරුවාට දකින්න ඕනෑම තැනකදී වෙඩි තියන්න. මිනිමරුවාට දකින්න ඕනෑම තැනකදී වෙඩි තියන්න. ජය වේවා. අන්තිම එක්කෙනා එහා පැත්තේ හැංගිලා. හම්බුවා ඇතියාට. අන්තිම එක්කෙනා එහා පැත්තේ හැංගිලා පුතේ. යා. 6 whoever means in whatever the way. Whoever means in whatever the way. ලියන්න පුතේ. ලියන්න. who නෙමෙයි however නේද? However means in whatever the way. ලියන්න පුතේ. කුමන හෝ අයුරකින් යන්න අදහස් කිරීමට whoever භාවිතා කරනවා. කුමන හෝ අයුරකින් කොහොම හරි කුමන හෝ අයුරකින් යන්න අදහස් කිරීමට however භාවිතා කරේ. Example උදාහරණ. However, I had to wait at the prison's door. ලියන උදා තේරුම නිල් පාටින් ඉවරයි. කොහොම හරි මට සිද්ධ වුණා බන්ධනාගාර දොරකඩ බලාගෙන ඉන්න. කොහොම හරි පුතේ හිරගෙදර දොර ගාවට ඉලා බලාගෙන ඉන්න වෙලා. හරි. එතකොට මේක හිරකාරයෙක් වගේ. හරි පුතේ. හරි. ඇහෙනවනේ. හරි. පුතේ හරි. ඔන්න අපි දරුවෝ ඔයාගේ නිබන්ධනය සාර්ථකව අවසන් කළා. ඔක චුට්ටක් ඔයා පාඩම් කරන්න. පාඩම් කරනකොට මොන හරි ගැටලු මතුනොත් එහෙම සර්ට කියන්න. WhatsApp නම්බර එක තියෙනවා. අහන්න. ලොකුවට පුතේ දුවන්න එපා. ගැඹුරට අපි ගියා. සරලව පාඩම් කරගන්න. ඔයාට homework එකක් මම දුන්නා ටියුට් එකේ. pupils book එකේ පුතේ homework එකක් තියෙනවා. මෙන්න මේ homework එක කරන්න පුතේ. මෙන්න මේ homework එක කරන්න. Page number 87 page number 87 activity number 3 4 කරන්න එපා. තව චූටි දෙයක් කියලා දෙන්න තියෙනවා පුතා පොතට අදාළව. ඒක මම පන්තියේදී ඔයාලට කියන්නම්. හරි ඔය ටික බලලා පාඩම් කරලා ඉවර වෙලා ඒ homework එක කරන්න. ඔයාලට කරන්න අවශ්‍ය වචන ටික සියල්ලම අපි ලබා දීලා තියෙනවා. හරි. දැන් තප්පරයක් අහන්නකෝ. හරි. ඔන්න අපි ඔයාගේ relative clauses වලට අදාළ part number 2 සාර්ථකව අවසන් කළා. සාර්ථකව අවසන් කළපු පාඩම ඔයාට YouTube එක හරහා නරඹන්න පුළුවන්. අපි මේක අප්ලෝඩ් කරනවා පුතේ ලබන සඳුදා විතර වෙද්දී. හරි ඔයා නරඹලා ඔයාට ගැටලුවක් ආවොත් එහෙම YouTube එකේ නරඹන සිසුන්ට සර්ට අනිවාර්යෙන් පුතේ WhatsApp කරලා අහන්න, තොරතුරු අහන්න. ඉතින් ඕගොල්ලන්ට අපේ ක්ලාස් එක ජොයින් වෙන්න පුළුවන්. අපි ජනවාරි මාසෙ ඉඳන් අලුත් ක්ලාස් වලට දරුවෝ වඳව ගන්නවා. WhatsApp වලින් ඔයාට දිගටම පුතේ ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා අපිට WhatsApp පණිවිඩයක් එවන්න. ඔයාගේ නම, ඉස්කෝලේ නම සහ ඊළඟට ඔයාගේ ශ්‍රේණිය සඳහන් කරලා ලබන වසරට අදාළව එතකොට අපි group වලට add කරලා ඔයාව දිගටම ක්ලාස් එකේ දරුවෙක් විදියට
කන්ටිනියු කරනවා. එතකොට දැන් අද ක්ලාස් එකේ පුතේ අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඊයේ ක්ලාස් එකේ සම්බන්ධ වෙච්ච දරුවෝ කීප දෙනෙක් හිටියා. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් සර් කියලා දෙනවා පැහැදිලි හොඳයි තේරෙනවා කියලා. දිගින් දිගට පුතේ ඔයාට ලබන මාසයේ කියන්නේ ලබන සතියේ ඉඳන් ලබන මාස මුලේ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගමන යන්න පුළුවන්. එහෙමනම් අපිත් එක්ක මේ ඔන්ලයින් ක්ලාස් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ සඳහා රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා ඒ වාගේ දෙන්න තියෙන පණිවිඩය සමහන් කළ සර්ට කියන්න. එතකොට සර් ඔයාව රෙජිස්ටර් කරනවා පුතේ. ඔයාට ෆ්‍රයිඩේ හරි සැටර්ඩේ හරි ක්ලාස් එකට දෙකෙන් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් YouTube එකේ වීඩියෝ එක ඔයගොල්ලෝ නරඹුවොත් එහෙම අනිවාර්යයෙන්ම පුතේ ඒක අපේ YouTube channel එක subscribe කරන්න. මොකද හේතුව අපි වීඩියෝස් දිගින් දිගටම පුතේ ඔයගලන්ට ඉගෙන ගන්න ව්‍යාකරණ පාඩම් දරුවෝ. හරි අපි ගොඩක් දේවල් පුතේ මේකට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ශ්‍රේණියට ඕගොල්ලන්ගේ වයසට ලැබෙන්නේ නැති පුංචි කාලේ අමතක වෙච්ච ගොඩාක් පාඩම් සහ ඔයාලට ඉස්සරහට කතා කරන් දින ගොඩාක් පාඩම් මේ වීඩියෝ ලෙසන්ස් හරහා ඔයගලන්ට ලැබෙනවා පුතේ. ඉතින් ඔයගලන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් අපේ ඒ ග්‍රැමර් පාර්ට්ස් ටික තාම අපි ස්ටාර්ට් කරේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම YouTube එක subscribe කරලා bell icon එකත් ඔබලා පුතේ තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ අපේ අලුත් වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාට බලන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද සම්බන්ධ වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඔයගොල්ලෝ මේ පාඩම් පුතේ හොඳට පාඩම් කරලා දීපු homework ටික කරලා පාඩම ගන්න ඔළුවට තව චූටි කොටසක් තියෙනවා. ඒක අපි පොතට අදාළව පුතේ ලබන සතියේ කතා කරනවා. එතකන් ඔයගොල්ලන්ට goodbye, good night, stay safe, පරිස්සමෙන් ඉන්න. අපි ලබන සතියේදී ක්ලාස් එකේ නැවතත් හමු වෙමු. අපේ YouTube යාළුවන්ට අලුත් වීඩියෝ එකකින් අපි ආයි හමු වෙමු.